තියලා තියෙන වසංගත තත්ත්වය ගැන හැඳින්වීමක් කරොත් මේක ආසාදිත රෝගයක්. ඒක ඇත්තටම චීනයේ වුහාන් නගරයේ ආශ්‍රිත පටන්ගෙන ඇති ලෝක පුරා පැතිරී ගිය වෛරස් එකකින් ඇතිවන ආසාදන තත්ත්වයක්. මේ වෛරස් පවුල මම හිතන්නේ සුළු සෙම්පතිශා තත්ත්වයේ ඉඳලා මාස් සාස් වගේ ඒ භයානක රෝග තත්ත්ව සැදීම දක්වාම පැතිරු ගිය රෝග තත්ත්ව ඇති කරනවා. ඇත්තටම මේ අවස්ථාවේදී මේ හේතු වෙලා තියෙන වෛරසය ඇත්තටම සාමාන්‍යයෙන් අනිකුත් වෛරස් වලට වඩා ටිකක් විශාල ප්‍රමාණයේ වෛරසයක්. ඒක අපිට පාලනය කර ගැනීමේදී යම්කිසි පහසුතාවයක් ඒකෙන් තියෙනවා. ඒ වගේම මේ වන විට ලෝකේ මිලියන 4.2කට අධික ප්‍රමාණයක් මෙම රෝග තත්ත්වය නිසා ආසාදනය වෙලා තියෙන. ඒ වගේම ලක්ෂ 2.80 විතර ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ලෝයේ ප්‍රබල රටවල් ඔක්කොටම බලපෑම් කරන අතරේ ලංකාවටත් අපිට මේ අවස්ථාව වෙන විට මේ රෝගේ පැතිරෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ අපේ මුල්ම රෝගය අපි අඳුනගත්තේ ජනවාරි 27 වගේ. එදා ඉඳලා මේ වෙන විට අපේ රෝගීන් 855ක් විතර මේ රෝගී තත්ත්ව නිසා ආසාදනය වෙලා තියෙනවා. අපේ අතර මුල්ම මරණය වාර්තා වුණේ මාර්තු 11 දිනේ. එදා සිට මේ දක්වා 9 දෙනෙක් පමණ මිය ගිහිල්ලා ඉන්නවා මෙම රෝගී තත්ත්වය නිසා. ඒ වගේම අද වෙන විට මේ රෝග තත්ත්වය නිසා සුව සංඛ්‍යා 300 ගණක් විතර. ඒ කියන්නේ මේ අවස්ථාව වෙන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් ඒ වගේ සංඛ්‍යාවක් ඉන්නවා. ඇත්තටම මේ සංඛ්‍යාව අපිට රටක් විදිහට දරාගෙන යන්න පුළුවන්. ඒත් මේ තත්ත්වය ඔහොම දිගටම ගියොත් එහෙම නැත්නම් මේක වසංගත තත්ත්වය දැනට පාලනය කරන තත්ත්වයෙන් පාලනය මිදුණොත් අපිට ඇත්තටම රටක් විදිහට මෙම රෝගය අපිට පාලනය කරගැනීමේ අපහසුතාවයක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ තියෙන සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන සෞඛ්‍ය සපයීමේ හැකි අවධාරිතාවය අපිට අපේ සීමාවෙන් ඉක්ම ගියොත් අපිට මේක ඇත්තටම අපේ පාලනයෙන් තොර වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඇත්තටම රටක් විදිහට ජාතියක් විදිහට අපේ මේ අවස්ථාවේදී කවුරුත් එකවන්ව මේ රෝගේ පාලනය කර ගැනීමට වැඩි බාල මහලු ජාති කිසිම දෙයකින් තොරව අපි කවුරුත් එකවන්ව මේ රෝගය මැඩ පැවැත්වීමට අපි පෙළ ගැහෙන්න ඕන. ඇත්තටම මේ රෝග තත්ත්වෙ මිදෙන්න අපි පුද්ගලයන් හැටියට අපි ජනතාව විදිහට අපේ වගකීමක් තියෙනවා. අපි කවුරුත් නිවසෙන් බැහැර යාමේදී අපේ මේ වෛරසය මම මුලින් කිව්වා ටිකක් අනිකුත් වෛරසයන්ට වඩා පොඩ්ඩක් විශාල ප්‍රමාණයේ වෛරසයක්. ඒක නිසා ඇත්තටම මේක සමාජයට අපේ පැතිරීම වළක්වා ගැනීම පොඩි අපේ මාස්ක් එකක් පාවිච්චි කිරීමේ වගේ මෙයා කරන්න පුළුවන්. ඒ වගේම මේ රෝගේ අපිට වැළඳෙන්නේ මේක ඇත්තම රෝග ලක්ෂණ ගත්තොත් අපිට එනවා කැස්ස, උණ, කැම අරුචිය, කැම ගැනීම අපහසුතාව, සමහර විට ගඳ සුවඳ දැනීමේ අපහසුතාව මේ ඒ වගේ වෙන්න පුළුවන්. මස්තිෂ්ක වේදනාව වගේ දේවල් වෙන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් තියෙන මේ රෝගයේදී කිසිම රෝග ලක්ෂණයක් මේ රෝගින් නොපෙනීම. ඇත්තට මේක රෝගේ පැතිරෙන්නේ කොහොමද කියලා අපි හිතුවොත් රෝගී ආසාදිත පුද්ගලයන්ගෙන් පැතිරෙන්න පුළුවන්. ඒ වගේම රෝගී ආසාදිත පුද්ගලයන්ගෙන් ආසාදනය වෙන ආසාදිත ද්‍රව්‍ය යම් කිසි තැනක ගැටිලා තියෙනවා නම් යම් කිසි දුස්තක ගෑවිලා තියෙනවා නම් ඒක අපේ ස්පර්ශ වීමෙන් අපි ඇත්තටම මූණ ඇල්ලීම ඒ වගේම නාසය, කට, ඇස් ඇල්ලීම මගින් අපිට ඒ ආසාදිත ද්‍රව්‍ය ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ආසාදනය වෙන ක්‍රම වළක්වා ගැනීමට ඇත්තම ප්‍රධාන දෙයක් තමයි අපේ ආසාදිත ද්‍රව්‍ය දෑත් වල ගෑවීම වළක්වා ගන්න අපිට දෑත් සේදීම කරන්න පුළුවන්.
ඒ වගේම ආසාදිත ද්‍රව්‍ය බාහිර රෝගියෙකුන් බාහිර සමාජයට පිටවීම බලපා ගන්න ඕනේ. ඒකට අපි කරන්න අපිට ඇත්තටම මාස්ක් එකක් එහෙම නැත්නම් මුඛ ආවරණයක් නිවැරදි ආකාරයෙන් පාවිච්චි කිරීමෙන් අපිට අපේ රෝගියෙක්ගෙන් තවත් බාහිර පරිසරයට ඒ විස මුදහැරීම පාලනය කරන්න පුළුවන්. ඒක නිසා ඒ මුඛ ආවරණය පාවිච්චි කරනවා නම් නිවැරදි විදිහට පාවිච්චි කරන්න ඕන. ඒ වගේම අපි දැත් දෙීමට අපහසුතාවයන් වලදී අපිට ඇල්කොහොල් දියරේකින් සැනිටයිස් එකකින් අපිට දැත් පිරිසිදු කර ගන්න පුළුවන්. අතර මේ විස බීජ පැතිරී යන්නේ වාතයෙන්. ඒ කියන්නේ එයාබෝන් වාතය මගින් පැතිරෙන වෛරසයක්. ඉතින් මේකෙදි ඒ නිසා අතරම මේක වඩා වැදගත් එකක් තමයි මේ සමාජ දුරස්ථභාවය දැකගන්න එක. ඒ කියන්නේ මේක අර මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ටිකක් විශාල ප්‍රමාණයේ වෛරසයක් නිසා ගොඩ වෙලාවක් මේක වාතයේ රැඳී තියෙන්නේ නැහැ එකක්. ඒ වගේම ගොඩක් ඈතට යන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඇත්තටම සමාජයේ ගැලසෙනකොට මුඛ ආවරණයක් පාවිච්චි කිරීමෙන් කිසිමක් හදිසියෙ කැස්සක් එහෙම නැත්නම් අපි කතා කරන විට ඒ වෛරස් අපේ ආසාදිත පුද්ගලයන් පිට වෙන්න පුළුවන්. ඒ පිට වෙන වෛරස් ප්‍රමාණය මුඛ ආවරණයක් මගින් ඇත්තටම ඒ මුඛ ආවරණයකින් අපිට ඒ විස බීජ මුදහැරෙන ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම එතකොට ඒ දුරස්ථභාවය තියාගත්තොත් ඒ රෝගියාගේ අසල තමයි වැඩිපුර විස බීජ ගහනයක් තියෙන්නේ. ඒක නිසා අපි નિયમિત ඒක ලංකාවේ නම් මීටරයක් කියනවා. තවත් මීටර සමහරට මීටර දෙකක් කියලා කියන අවස්ථා තියෙනවා. ඒ කොහොම කරත් අපිට හැකිතා දුරස්ථභාවයක් ඇතිගෙන සීලම් කටයුතු අපිට කරන්න පුළුවන්. ඇත්තටම මේ රෝගය පාලනය කරගැනීමේදී මහත් පිටුවහලක් වෙනවා. ඒ වගේම අපි ඇත්තටම නිවසින් බාහිරව නොයා නිවස තුලම රැඳී මේ අපේ කටයුතු කරගෙන යන්න හැකි තාක් උත්සාහ කරනවා නම් ඇත්තට මේ ගෙදර නිවසේ සිටින පුද්ගලයෙකු ආසාදනය වෙන අවස්ථා අඩු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍යවශ්‍යතාවය දැන් අපේ ආහාර ද්‍රව්‍ය ගැනීමට වෙන්න පුළුවන්. රැකියාවේදීත් සමහර රැකියාව නියතු පුද්ගලයින්ට අනිවාර්යෙන් රැකියාවට යෑමේ අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි රැකියාවට පැමිණෙන සේවක සංඛ්‍යාව අඩු කරලා තියෙනවා. ඉතින් ඒ එම කාර්යාවල සේවක කරන අය සේවයට නොයා ගෙදර රැඳෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපේ අතන සමාජයේ නගරයට එන පුද්ගලයන් සංඛ්‍යාව අපිට මේ මගින් අඩු කර ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ගැවසීම සෙනඟ ගැවසීම අඩු වුණාම අපිට එකිනෙකාගෙන් රෝගේ පැතිරීම යාම අඩු වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි නිරෝධායන කටයුතු කරනවා. ඇත්තට නිරෝධායන කටයුතු වලුත් අපි බොහෝ විට ආසාදනය වූවා යයි සැලකෙන පුද්ගලයන් අපි වෙන් කර ගැනීමක් කරනවා. ඒ පුද්ගලයන් වෙන් කරලා හඳුනාගත්තොත් ඒගොල්ලෝ බාහිර සමාජයට යන්නේ අවස්ථා නැති කරොත් අපිට ඇත්තටම බාහිර සමාජයට විස බීජ එන එක වලකින. ඒ නිසා අපේ වගකීමක් පුරවැසි විදිහට අපේ යුතුයකමක් තියෙනවා. රෝගේ ඉහතකී රෝග ලක්ෂණ තියෙනවා නම් අපේ පෞස PHI මහත්මවරු ඉන්නවා ප්‍රජා සෞඛ්‍ය සේවයේ යෙදෙන ඊළඟට සෞඛ්‍ය වෛද්‍යධාරීතුමන්ලා ඉන්නවා. එතුමන්ලා දැනුවත් කරලා ඒ අවශ්‍ය උපදෙස් ගන්න ඕන. එතකොට අපි ඒ නිරෝධායන ක්‍රියාවලීන්ට ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒවට යොමු කරනවා. ඉතින් රාජ්‍යයක් හැටියට රටක් හැටියට අපි මෙහෙම පිළිවෙල නිවැරදි ආකාරයෙන් යද්දී අපි පුරවැසියන් විදිහට අපි ඇත්තටම අපේ සංචරණයන් අවම කරලා නිවසින් බැහැර යන අඩු කරලා ඒ වගේම දැත්සේදී මුඛාරණ බාහිරට හදිසියවත් යනවා නම් මුඛාරණ පරීක්ෂා කරලා ඒ රෝගය පාලනය කර ගැනීමට දායක වෙන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මෙම රෝගය අපි ඇත්තටම අපටත් ලෝකයටත් අලුත් රෝගයක්. ඉතින් මේක හඳුනා ගැනීමේදී අතන මේකට හඳුනා ගැනීමේදී අපිට කරන්නේ ගොඩක් විට PCR කියන පරීක්ෂාව
ඒක ඇත්තටම RT PCR කියලා කියන එක real time reverse transcriptase polymerase chain reaction කියන පරීක්ෂාව. ඉතින් ඇත්තටම ආසාදිත රෝගීන්ගේ අපි සමහර පපුවේ CT scan ඒ වගේ පරීක්ෂා කරලා මේ රෝගී තත්ත්ව හඳුනා ගැනීමට අපි භාවිතා කරනවා. ඒ වගේම ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේ රෝගය හඳුනා ගත්තත් නිවැරදි විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. එහෙම විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් අපි හඳුනාගෙන නැහැ. එනත් අපි රෝග ලක්ෂණ හා උපකාරක රැකවරණයක් ලබා දීම මගින් අපි මේ රෝගීන් ප්‍රතිකාර කරන. ඒ කියන්නේ රෝගීන්ගේ ඇති වෙන රෝග ලක්ෂණ වලට අපි ප්‍රතිකාර කරනවා. ඒ වගේම එයාගේ ශ්වසන අපහසුතාව එනවනම් ඒ අනිකුත් දේවල් එනවනම් අපි ඒවට අවශ්‍ය දේවල් ටික කරනවා. අතර මේකෙදී මෙම තත්ත්වයේදී ප්‍රතිජීවක බෙහෙත් වලින් අපි මේකෙදී ප්‍රයෝජනක් නැහැ කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි මේ රෝගය ඇත්තටම වැළඳුණු පුද්ගලයේ අපේ ශරීරයෙන්ම තමයි අපි මේක සුව වෙන්නේ. ඇත්තටම ඒක නිසා මේ රෝගී තත්ත්වයේදී අපිට වඩාත් වැදගත් වෙන්නේ අපේ පුද්ගලයෝ හැටියට අපේ හොඳ ප්‍රතිශක්තිකරණයක් අපි රඳවා ගන්න ඉන්න ඕන. ප්‍රතිශක්තිකරණය කිව්වම අපි ඇත්තටම ඒක මේ රෝගයේදී වෙනත් රෝගවලදී අපි කොයිත අවස්ථාවකදීත් අපිට වැදගත් වෙන එක. ප්‍රතිශක්තිකරණය අපි ඇත්තටම පසුගිය කාල සීමාවලදී අපේ වැරදි ක්‍රියාකාරකම් නිසා අපේ ප්‍රතිශක්තිකරණයේ පද්ධතියට හානි වෙන දේවල් අපි අතින් ගොඩාක් සිද්ධ වුණා. ඒ කියන්නේ අපේ වැරදි ආහාර රටාව, ඒ කියන්නේ අපේ වැරදි පුරුදු ආහාර රටාවල් ගත්තොත් අපි ඇත්තටම පැණිවීම, ඊළඟට තෙල් අධික ආහාර, කෘත්‍රිම රසකාරක දූ ආහාර, ඊළඟට කල් ගිය එළවලුවක් පළතුරක් අපි ගත්තත් ඇත්තටම හරණ එළවලු සමානට අපි අතින් ගැනුනේ. ඉතින් ඒ වගේ දේවල් වලින් අපේ ආහාර අලුත් එළවලු පළතුරු ගැනීමෙන් ඇත්තටම දැන් මේ අවස්ථාව වෙන විට බොහෝ දෙනා පහුගිය සමයේ ගෙදර හිටින්ද යොමු වෙලා තියෙනවා. ගෙදර ගෙවත්තේ වගාවකට කාබනික වගාවක්. ඉතින් ඒ මගින් ඇත්තටම කුෂ්ඨ සාහනය වලින් තොර ඒ ආහාර රටාවක් අපේ ප්‍රතිශක්තිකරණයට ගොඩාක් වැදගත් වෙනවා. ඒක ඒ වගේම මේ අවස්ථාවේදී පහුගිය කාල සීමාව ඇත්තටම මත්ද්‍රව්‍ය, මත්පැන් ඒ වගේ පාවිච්චි කරන පුද්ගලයින්ටත් ඒක ගොඩාක් වෙලාවට මගහැරුණා. ඒකත් අපි මේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්න ඇත්තටම මත්ද්‍රව්‍ය, මත්පැති, දුම් වැටි ඒ වගේ අපේ අඩුවීම තුලනුත් මේක මෙම රෝගය පාලනය කර ගැනීමට ලොකු පිටිවහලක් වෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මේ දේවල් වලින් අපි ඇත්තටම ඉස්සරහට යන්න රටක් විදිහට අපි ඇත්තටම මේ රෝගය පාලනය කරගන්න දැන් වෙනකොට ක්‍රියාමාර්ග ගොඩක් අරගෙන තියෙනවා. මේ පසුගිය කාල සීමාවේ ඇඳ නීති තත්ත්වයත් එක්ක බොහෝ ජනයාට එළියට එන්න උනේ නැහැ. ඒ නිසා ඇත්තටම කට්ටියගේ ගොනුවීම අඩු වුණා. ඒ වගේම මත්ද්‍රව්‍ය, මත්පැති, මත්පැන් පාවිච්චි කරන පුද්ගලයන්ට ඒවා සපයා ගන්න බැරි නම් පහුගිය කාල සීමාවේදී ඒ සපයා ගැනීමට නොහැකි වීමත් එක්ක ඒගොල්ලෝගේ යම් දුර්වලතෙන් අඩු වෙලා ප්‍රතිශක්තිකරණය ඒගොල්ලෝගේ වර්ධනය වීමට මම හිතන්නේ මේ මත්පැන්, මත්ද්‍රව්‍ය නොගැනීම හේතු වුණා. ඒ වගේ මේ පසුගිය අපි ඇඳනීති සමයත් එක්ක කට්ටිය ගොනුවීම අඩු වුණා. කට්ටිය ගොනුවීම අංචු ගැස්සීලා එක එක තැන්වල යන එක ඒ වගේ අඩු වුණා. ඉතින් ඒවත් එක්ක අපි මේ ඇත්තටම සමාජ දූෂණ, සමාජ විරෝධීත්‍ය වෙන අවස්ථා, එහෙම නැත්නම් කුඩු මත්පැති දේවල් වලට හුරු වෙන ඒ දරුවන්ට ඒවා ලබා ගන්න ඒගොල්ලෝ විවිධ මුදල් නැතිනකොට කරපු ඒ සොරකම් ඒ වගේ දූෂණ ක්‍රියා ඒවා ගොඩක් අපිට මේ පහුගිය කාල සීමාව අඩු කරගන්න වුණා. ඇත්තටම අපි කරන්න ඕන මේ ව්‍යසන තත්ත්වය පුද්ගලයෙකුට යම්කිසි රටකට යම්කිසි ව්‍යසනයක් ඇති වුණාම ඒක ඇත්තට අපි ආශිර්වාදයක් කරගන්නවා. දැන් මේ අවස්ථාව අපිට ඇත්තටම දුෂ්කර, දුක්ඛිත, සෝචනීය වටපිටාවක් තියෙන. එහෙම වුණත් අපි සියලු අය නැගිට ಜಾති නැගිට විශේෂ ඒගොල්ලන්ට වැදුණු මරු පහරක් එක්ක තමයි ගොඩක් වෙලා දැන් ජපානයේ ගත්තොත් හිරෝෂිමා නාගසාකිට ඒ වැදුණු බෝම්බයත් එක්ක ඒගොල්ලෝ නැගිට්ටා. ඒගොල්ලෝ ඒකෙන් පසුබට වුණේ නැහැ. ඒගොල්ලෝ ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් වෙන්න ඒ ඉම්පැක්ට් එක ඒගොල්ලන්ට බලපෑම ඒක
ඒක යොදාගෙන ඒගොල්ලෝ එතනින් නැගිටිతే අපි රටක් විදිහට ජාතියක් විදිහට පසුගිය කාල සීමාවෙදී අපි මේ රෝග තත්ත්වයත් එක්ක අපි ගොඩක් වෙලාවට අපි පෙළඹුණා ගෙදරටම වෙලා ඉන්න. ගෙදරට වෙලා ඉන්න අතරේ අපි නිකන් හිටියේ නෑ. ගෙදර ගෙවත්තේ වැඩ කරගත්තා. අපි ගෙවත් වල අලුතෙන් එළවලු වගා කරන්න, අලුත් පළතුරු වගා කරන්න, කාබනික පොහොර භාවිතා කරලා කාබනික වගාවක් නැති කරන්න අපි රටක් විදිහට ගොඩාක් මේ ජනයා පෙළඹුණා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් ඒ ප්‍රවණතාවය එක්ක ඒක අපේ සෞඛ්‍යයට ගත්තොත් අපිට විශාල සෞඛ්‍යයට තියෙන විශාලම බලපෑම තමයි non communicable disease එහෙම නැත්නම් NCD කියලා අපි කියන ඒ රෝග තත්ත්ව අපේ සෞඛ්‍ය මුදලා හිටියා තෙල් අධික සීනි අධික එහෙම නැත්නම් අපි කොත්තු සෑන්ඩ්විචස් අපි සොසේජස් ඒ වගේ ආහාර වලට ඉතින් ඒවා මැක්ඩොනල්ඩ්ස් අපි ගියේ නෑ පහුගිය දවස්වල අපි KFC ගියේ නෑ පහුගිය දවස්වල එහෙම වුණාට අපිට ඒකෙන් අඩුපාඩුවක් අපිට තිබුණේ නෑ ඇත්තටම මනුස්සය හැටියට අපේ ජීවන තත්ත්වය අපේ සෞඛ්‍යයට අපි ඒක ලොකු දෙයක් වුණා. ඒකත් එක්ක මේ NCD අඩු කර ගැනීමට මේක ලොකු පිටිවහලක් කර ගන්න පුළුවන්. ඒවට නොගී අපිට නැවුම් එළවලු පළතුරු අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන් වෙන මේ අලුත් ප්‍රවණතාවයක්. ඒක අපි මේ කොරෝනා තත්ත්වය ඉවර වෙනකොට ඒකෙන් අපි මිදෙන්නේ නැතුව රටක් ජාතියක් විදිහට අපි ඒ පුරුද්ද ඒ හොඳ ගති ලක්ෂණ අපි ඒවා ඉස්සරහට ගෙනියමු. අපේ රටක් විදිහට අපි එහෙම අලුත් පළතුරු ටික එළවලු ටික අපි අපේ ගෙදරට අවශ්‍ය ටික මේ අපි ගෙදරම හදාගමු. ඉතින් එහෙම අපි හදාගන්න අතරේ අපි රස්තියාදුවේ යන දුව පුතා අපි ගෙදරම රඳව ගන්න දැන් පහුගිය කාලේ පුළුවන් වුණා නම් අපිට ඉස්සරහටත් අපි ඒ ටික කරගමු. මත්පැන් අපි මත්ද්‍රව්‍ය අපි නැතුව පහුගිය කාලේ ජීවත් වුණා. අපිට ඒ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එක අපිට තහවුරු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ නැතිව ඒ ඉති විදිහට ඉස්සරහට මත්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි පාවිච්චි නොකර ඉමු. බලවිචාසත්නේ ඒ තමයි අපි අතරම බුලත් පිට වගේ දේවල්ට හුරු වෙච්ච අය ඉන්නවා නම් ඒ බුලත් පිට කන ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. අඩු වුණා ඇත්තටම. ඒ වගේම බුලත් පිට ආර ගන්න සමහර නුකාම හිටියා. ඉතින් ඒ තත්ත්වයක් උඩ අපි ඇත්තට බුලත් පිට කෑවොත් ඊළඟ පියවර කෙල ගැසීම. ඒ බුලත් කෙල ගැසීම. ඒක ඒ කියන්නේ සමාජයේ හැමතැනම පාරක් කොටක නගරයේද කොහෙද කියලා නැහැ. අපි හැමතැනම කෙල ගැසුවා. ඉතින් ඒ කෙල අපේ තියෙන නරක පුරුද්දක් අපි කෙල ගැසීම වලක ගන්න පුළුවන් ඉස්සරහට. අපි මේකෙන් අපි මේ රෝග තියෙන කාල සීමාවට මේක මේ පුරුද්ද අපි ඉස්සරහට ගෙනියමු. ඒක තුලින් බුලත් පිට කෑම අඩුවීම තුලින් මුඛ රෝග මුඛ පිළිකා ඒ තත්ත්ව අපි ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඒ මුඛ පිළිකා අඩු කරගත්තයි කියන්නේ මුඛ රෝග අඩු කරගත්තයි කියන්නේ මම ඉස්සෙල්ලා කියපු විදිහට ආහාර රටාව වෙනස් කරගෙන අපේ සෞඛ්‍ය බජට් එකේ හෙල්ත් බජට් එකෙන් වැඩිම ප්‍රමාණයක මුදලක් ගත්ත මේ NCD කියන බෝ නොවන රෝග අපිට අඩු කරගන්න දියවැඩියා ප්‍රෙෂර් ඇදුම ආඝාතය වගේ තත්ත්ව අඩු කර ගැනීමෙන් සෞඛ්‍යයට රටට විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. ඒ වගේම මේ අපි දැන් අපි ඉස්සලා කිව්ව විදිහට අපේ ගෙවත්ත හදා ගැනීම තුළින් අපේ රටට මේ වෙන විට අපේ රටේ මම හිතන්නේ රටක් විදිහට අපි ගත්තොත් ඒ අපනායනෙන් අපි මම හිතන්නේ අවුරුද්දකට බිලියන 1.4ක් විතර අපි ගන්නකොට අපි 1.4ක් විතර ආහාර වලටත් අපි පිටට යවලා තියෙනවා ලංකාවේ මුදල්. ඉතින් ඒ පිට රටවල ඉඳලා එන ආහාර නැවුම් පළතුරු නෙවෙයි. ඒ ආහාර අපේ රටේම අපිට වගා කරගන්න පුළුවන් අපිට හදා ගන්න පුළුවන් එළවලු පළතුරු තමයි අපි බොහෝ විට ගෙනල්ලා තියෙන්නේ බිලියන 1.4කින් අපිට තියෙන අපේ ආර්ථිකය රැක ගන්න රටේ ආර්ථිකයට වැදගත් වෙන දේවල් ටික. ඉතින් මේ අපි සියලු දෙනාම අපි ගෙදර ගෙවත්ත වගා කර ගැනීම මේ දේවල් රටට ඉදිරි කරගන්න පුළුවන්. අපි සෞඛ්‍ය පුද්ගලයෝ වෙනවා වගේම රටක් විදිහට අපේ රටෙන් පිටරට යන මුදල් ඉතිරි කර ගැනීම අපි රට දියුණු කරන්න අපි දායක වෙච්ච පුද්ගලයෝ පිරිසක් වෙනවා. ඉතින් මේ ව්‍යසනය අපි ව්‍යසනයක් විදිහට ගන්න නැතුව අපි මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙමු. අපි පුද්ගලයෝ විදිහට අපිට තියෙන වගකීම් අපි හැම පුද්ගලයාම වගකීමෙන් නිවසින් බැහැර නොයා ඉන්න උත්සාහ කරමු. හැම අවස්ථාවකම ඒ නිවසින් බැහැරව යනවා නම් ඒ යන හැම අවස්ථාවකම මුඛ ආවරණයක් පාලනදගෙන යමු. ඒ මුඛ ආවරණය පැළඳීමේ මට
නෙවෙයි බාහිර සමාජයට මගෙන් විස බීජයක් නොයන්න තත්ත්වයක් ඇති කරගමු. ඒ බාහිර සමාජයේ විස බීජ නැත්තම් මම ආපහු ගෙදර එනකොට මට විස බීජ එන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයක් ඇති කරගමු. අපේ සෞඛ්‍ය පුරුද්දක් විදිහට මුඛ ආවරණ පැළඳීම හේතුවෙන් අපේ ඇත්තටම එදිනෙදා වෙන දවස්වල අපිට තිබුණු පොඩි ප්‍රතිශතත් ඒ වගේ දේවල් අපේ ගොඩක් වෙලාට අඩු වෙලා ගියා. මොකද අපි මාස්ක් හැම කෙනාම මාස්ක් එකක් පාවිච්චි කරනවා, මුඛ ආවරණයක් පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා බාහිර සමාජයට මට රෝගයක් තියෙනවා නම් මට පොඩි ප්‍රතිශත ගතියක් තියෙනවා නම් ඒක බාහිර සමාජයේ පුද්ගලයන්ගේ වෛරස් විස බීජ කාරක ද්‍රව්‍ය එළියට ගියේ නැහැ. ඉතින් එතකොට ජනයා අතර එහෙම නැත්නම් පොදුවේ මේ සමාජයේ පුද්ගලයන්ගේ පැතිරෙන එක අඩු වුණා. ඉතින් ඒ තත්ත්වයක් උඩ මේ අපි මේ දවස්වල ඇති කරගත්තේ පුරුද්දත් එක්ක අපේ සමාජ දුරස්ථභාවය ඒ රැක ගැනීමත් එක්ක අපිට ඇතරම පොඩි අසනීප තත්ත්ව ගොඩාක් අපිට මඟ හරවා ගන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය මේ අප හොඳ ප්‍රවණතාවයකට ඒක අපි ඉස්සරහටත් පවත්වාගෙන ගියොත් අපි නිරෝගී පුද්ගලයෝ හැටියට අපිට මේ තත්ත්වෙ ගෙනියන්න පුළුවන්. පවුලක් විදිහට අපි ඇත්තටම පෞද්ගලික කාලේ ගොඩක් පුද්ගලයන්ට ගෙදරට වෙලා ඉන්න පුළුවන් වුණා. අපි ඇත්තටම පෞද්ගලික කාලේ දුව දරුවන්ගේ ගොඩක් ඈත් වෙලා හිටියේ. අපි ඔක්කොම දිව්වා ජොබ් එක පස්සේ දිව්වා, රැකියාව පස්සේ දිව්වා. ඊට පස්සේ ළමයාගේ ටියුෂන් පන්තියේ අධ්‍යාපන පාසලේදී දෙන අධ්‍යාපනයට අමතරව තවත් කොහෙන්ද අධ්‍යාපනයකට කරලා දෙන්න පුළුවන් කියලා ළමයිනුත් එක දිහාවලදී අධ්‍යාපනය හොයාගෙන දිව්වා. අපි දියුණුවයි කියන දේවල් හොයාගන්න එහෙම නැත්නම් වඩා හොඳ දේවල් හොයන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. ඒ පහුගිය සීමාවදී අතර අපි ගෙදරට වෙලා පවුලක් විදිහට අපි දරුවොත් එක්ක හිටියා. ඇත්තම බිරිඳ ස්වාමි පුරුෂය අපි එකට කතා බහ කරන්න අපිට විවේකයක් අපිට හම්බුණා. ඉතින් මේ ලැබුණු අවස්ථාව ඇත්තටම අපිට අපි පහුගිය මේ ව්‍යසනයට කලින් අපි ජීවිතේ වින්දාද කියලා අපිට සැකයක් ඇති වෙනවා. මේ අලුත් තත්ත්වයක් හිට අපි ජීවිතේ කොහොමද විඳින්න ඕන, අපේ අතීතයේ අපේ මුතු මිත්තෝ කොහොමද ඒ ජීවිතේ විඳින්නේ කියන එක අපිට අත්දැකීමක් ඇත්තට මේ ව්‍යසනයත් එක්ක ආවා. ඉතින් අපි මේ ව්‍යසනයෙන් අපි පස්සට යන්නේ නැතුව ඇත්තටම අපේ අතීතයේ අපේ මුතු මිත්තන්ගෙන් ඇත්තටම අපි ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට අපි හිටපු කට්ටියක්. මට ලෝකේ මුල්ම රෝහල් පවා ඒ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු පිරිසක් අපි ලාංකිකයෝ විදිහට. අපි ලාංකිකයෝ විදිහට ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් පරණ අපේ අතීතයේ අත්දැකීම් අපිට සිහිපත් කරා පහුගිය කාලේ. ඉතින් ඒවා අපි සිහිපත් කරගෙන මේ කොරෝනා රෝගයත් එක්ක එතනින් අපි ඒක බලක්වන්න නවත්තන්න හොඳ නැහැ. අපි ඇත්තටම මේ දිව්ව වේගය වැඩි කියලා මට හිතන එක වෙලාවකට. ඉතින් ඒ දිව්ව වේගයෙන් අපි අඩු වෙලා අපි මේ යන රටාවට අපි මේතා දිව්ව දේවල් වලින් අපි ඈත් වෙමු. ඒකල අපිට ආවේනික අපිට අනන්‍ය වූ අපිට හොඳ මාවතකට යමු වෙමු. අපි ඇත්තටම පහුගිය කාල සීමාවේ අපි දැක්කා අපේ තරුණයන්ගේ නව නිර්මාණ ගොඩක් අපිට එලි දකින්න පුළුවන්. ඒ නිර්මාණ ශීලී හැකියාව කියන්නේ අපේ දරුවන්ගේ තුල තිබුණා. අපේ පුද්ගලයන්ගේ තුල තිබුණා. ඒ නිර්මාණ නව නිර්මාණ අපි ඇත්තටම අපේ ආර්ථිකයට බලපාන විදිහට අපිට රටට වැදගත් වෙන නිර්මාණ ඒ වගේම අපිට මේවා ලෝකයට මාකට් කරන්න පුළුවන් වෙන නිර්මාණ අපි සකස් කරලා ඇත්තටම අපි රටක් ජාතියක් විදිහට වඩා හොඳ ආකල්ප ඇති කරගෙන අපි මේ ව්‍යසනයෙන් ගොඩ එමු. ඒ වගේ මේ ව්‍යසනයෙන් පස්සේ මේ වෙච්ච දේවල් අපි අමතක කරන්නේ නැතුව ඇත්තටම අපි මේ ඇති කරගත්තු සෞඛ්‍ය පුරුදු අපි ඇත්තටම දැන් තේරෙන අපි පහුගිය කාලේ චැනලින් සෙන්ටර් වල අපි පිරීලා හිටියා. එනත් අපි පහුගිය කාලේ වෛද්‍යවරයෙක් ළඟට යන්නේම නැතුව හිටියේ. ඒ මරණ සංඛ්‍යාව එහෙම ලොකු අඩුපාඩුවක් අපි දැක්කේ නැහැ. ඒ ඇත්තටම අපේ හොඳ සෞඛ්‍ය පුරුදුත් එක්ක ඒ රෝහල් වලට එහෙම නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්න අවශ්‍යතාව මම හිතන්නේ අඩුනා කියලා අපිට පේනවා. ඉතින් ඒ හොඳ පුරුදු අපි මේකෙන් ගමු. අපි අනවශ්‍ය දේවල් වලට අනවශ්‍ය වියදම් අනවශ්‍ය දේවල් අපි ගොඩාක් කරයි කියලා අපිට හිතනවා. විලාසිතාවලටද වෙනත් අපි හවස සමාජ ශාලාවලටද වෙනත් අපි හවස කට්ටිය කණ්ඩායම් එකතු වෙලා විවිධ සාදවලටද අපි යොමු වුණා. අපිට ඒ වගේ ආපහු ගෙදර එනකොට අපි සමහරට මත්පැන් පානය කරපු තාත්තා ඒ සාදවලට ගිහිල්ලා ඇවිල්ලා ළමයා දකින්නෙත් නැහැ. සමහරට ගෙදර එනකොට ළමයා නිින්දේ.
ඊළඟ දවසේ උදේ පාන්දර අපි වැඩට යන අපිට ඒ රැකියාවට යනවා කියන එක මේකෙන් වළක්වන්න බෑ. ඒ ටික අපි කරන්න ඕන. එහෙනම් අපිට ඒ අපේ ඒ අපේ තිබුණු නරක පුරුදු මොනවා හරි තිබුණා නම් ඒ සමහර විට අපි අනවශ්‍ය විදිහට ඒ අනවශ්‍ය දේවල් හඹාගේ දේවල් අපිට මගහැර ගන්න අපි රටට ජාතියට වැදගත් වෙන විදිහට ඉස්සරහට අපි අපි කටයුතු කරගමු. ඉස්සරහට අපි ඇත්තටම අපේ මේකෙන් ඇති කරගත්ත හොඳ පුරුදු ටික අපි ඉස්සරහට ගෙනියමු. මේ රෝගය වගේම තව ඉස්සරහට එන ව්‍යසන තත්ත්ව අපිට මගහරව ගන්න පුළුවන්. ඒ වසංගත අපිට ඉස්සරහට එන්න තියෙනවා නම් කවදා හරි වසංගතයක් ඒව මගහර ගන්න පුළුවන්. මේ හොඳ සෞඛ්‍ය පුරුදු, මේ හොඳ පුරුදු අපේ සමාජ දුරස්ථභාවය ඒව රැකගෙන අපි ඉස්සරහට යමු. ඒ වගේම මේ වෙච්ච ව්‍යසනේ මේකෙන් අපි පසුගාමී වෙන්නේ නැතුව අපි ඉදිරියට මොනවා හරි මේ රට අපි අද වැටුණු තත්ත්වයක් අපේ රට විතරක් නෙවෙයි ලෝකෙ විවිධ රටවල් මේ අවස්ථාවන විට ආර්ථික වශයෙන් විවිධ පැති වලින් වැටිලා ඉන්නවා. ඉතින් අපි එහෙම නොවි අපි මේක ඉස්සරහට යමු. අපි මේ රෝග තත්ත්වය පාලනය කරගන්න යන්න අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයට බලපෑමක් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයට දරාගෙන යන්න පුළුවන් විදිහට මේ රෝගීන් සංඛ්‍යාව පාලනය කරගමු. ඒක අපි කාගේ මේ කටයුත්ත තියෙන අපි කාගේ පුද්ගලික අපි තනි පුද්ගලයාට තියෙන වගකීමක්. ඉතින් ඒ වගකීම ඉෂ්ට කරමු. රට වෙනුවෙන් මේ අපේ කරන්න ඕන යුතුකම ඉෂ්ට සිද්ධ කරමු කියලා